are listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. ආයුබෝවන් අද වර්ෂ 2013 අප්‍රේල් 4 වෙනි බ්‍රහස්පතින්දා විදුරු සිංහල සංග්‍රහය තුලින් තවත් තෝරාවක් ගත කිරීමටයි අපගේ සූදානම. අදත් විදුරු සිංහල සංග්‍රහය රැගෙන ඉන්නේ සුජීව මුදලිගේ සමග උපුල් පාදුක් විදාන. ඔබට පුළුවන් ඔබගේ ප්‍රජා නිවේදන අපට යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනේ vidurmedia@yahoo.com.au. මෙම සජීවී වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ සමන් දිය හැකි අන්තර්ජාලය ලිපිනේ www.swrfm.org. සිඩ්නි නගරයේ පැවැත්වෙන ප්‍රජා කටයුතු පිළිබඳව ඔබට තොරතුරු ලබා ගත හැකි පිවිසෙන අපගේ වෙබ් අඩවියට www.vidurmedia.net. අද අප්‍රේල් 4 වෙනි බ්‍රහස්පතින්දා කොළඹ වරායේ වැඩ කටයුතු ආරම්භ කරමින් දිය කඩනය සඳහා මුල්ගල් තැබීම සිදු වුණේ 1898 වසරේ අප්‍රේල් 4 වෙනිදායි. 20000ක් පමණ පුද්ගලයන්ට මරු කැඳවමින් සහ තවත් විශාල පිරිසකට උන් හිටිතැන් අහිමි කරමින් ඉන්දියාවේ මහා භූමිකම්පාවක් සිදුවේ 1905 අප්‍රේල් 4 වෙනිදායි. ලොව පළමු කෘත්‍රිම හදවත් බද්ධ කිරීම සිදු වුණේ 1969 වසරේ අප්‍රේල් 4 වෙනිදායි. විටමින් C ප්‍රථම වතාවට හඳුන්වා දුන්නේ 1932 වසරේ අදවැනි අප්‍රේල් 4 වෙනිදායි. ඒ වගේම අද භාවිතා වන ජංගම දුරකථනය කින් මුලින්ම දුරකථන ඇමතුමක් ලබාගෙන තිබෙන්නේ මෙයට අවුරුදු 40කට කලින් 1973 අප්‍රේල් 4 වෙනිදායි. ඒ මොටරෝලා දුරකථනයෙන් මාටින් කූපර් තම සංගයකට දුරකථන ඇමතුම ලබා දුන්න ආකාරය මෙසේ 60 minutes සඳහා විස්තර කළා. I'm calling you from a cellular phone, but a real cellular phone, a handheld portable cellular phone. And there was silence on the end of the line. And then he said something very nice and polite. And to this day, he doesn't remember that phone call. But you could not resist rubbing it in. Oh, no question about it. And in the middle of that first call, you stepped this way. Yeah, you're right. එම ජංගම දුරකථනයෙන් මිනිත්තු 30ක් කතා කරන්නට පුළුවන්කම ලැබී තිබෙනවා. හැබැයි පැය 10ක් විදුලි කෝෂ නැවතත් චාර්ජ් කරන්න සිදු වෙලා තිබෙනවා. සෙන්ටිමීටර 22.86ක් දිග සහ සෙන්ටිමීටර 12.7ක් පළල සහ සෙන්ටිමීටර 4.4ක් ඝනකම දුරකථනයකුයි ඔහු පාවිච්චි කොට තිබුණේ එම ප්‍රථම දුරකථන ඇමතුම ලබා ගැනීම සඳහා. ජාතිවාදී සහ ආගම්වාදීදී හැඟුම් අවසන් නැවත රට අස්ථාවර තත්ත්වයට ගෙන යාමේ සංවිධානාත්මක කණ්ඩායම් කීපයක තොරතුරු ආරක්ෂක බුද්ධ්‍යංශ වලට ලැබී ඇති බවට වාර්තා වෙනවා. ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම, ආගමික සහ අලාභහානි සිදු කිරීම, ව්‍යාපාරික ස්ථානවලට පහර එල්ල කිරීම ආදී ක්‍රියාවන් වලට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම ආරක්ෂක අංශ වලට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදන කොට සිටිනවා. ජාතිවාදී හෝ ආගම්වාදී කලබලයක් ඇති වුවහොත් වහාම එම ස්ථානවලට ගොස් එම ක්‍රියා මැඩපවත්වන ලෙස දිවයිනේ සියලුම පොලිසිය වලට උපදෙස් දී ඇති බව තවදුරටත් වාර්තා කර සිටිනවා. ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතරින් 10%ත් 15ත් අතර ප්‍රමාණයක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවත් වාර්තා වෙනවා. තවත් පිරිසක් අධික ස්ථූල භාවයට පත්වී ඇති බවත් වාර්තා වෙනවා. පාසල් සිසුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පුහුණු කිරීමත් සෞඛ්‍යානුකූල ආහාර රටාවක් පුහුණු කිරීමත් තුලින් පාසල් දරුවන්ගේ බෝවන රෝගවලට ගොදුරු වීම වළක්වා ගැනීමේ වැඩපිළිවෙලක් දීප්ත ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව
වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි සූදානම. ඖෂධ විසවීම් වලින් 78%ක්ම වාර්තා වෙන්නේ අධිමාත්‍රාවේ යුත් පැරසිටමෝල් භාවිතයේ බවයි සෞඛ්‍ය අංශ වලින් වාර්තා වෙන්නේ. නොදැනුවත්කම නිසා පැරසිටමෝල් අධික භාවිතයේ හේතුවෙන් අක්මාවට හානි සිදු වන බවත් ඕනෑම පුද්ගලයෙකුට පැරසිටමෝල් භාවිතයට ගත යුත්තේ සෑම පැය 6කටම වරක් බවත් නියමිත මාත්‍රාව ඉක්මා භාවිතයේ දරුණු රෝගාබාධ වලට මූලික හේතුව බවයි එම සෞඛ්‍ය වාර්තාවලින් දැක්වෙන්නේ. උතුරු මැද පළාතේ වකුගඩු රෝගයෙන් මිය ගිය පුද්ගලයන්ට වන්ති ලබා දෙන ලෙසත් දැනට වකුගඩු රෝගයට භාජනය වී ඇති අයට ඒ සඳහා ආධාර ලබා දෙන ලෙසත් ඉල්ලා ඊයේ මැදවච්චි නගරයේ විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා තිබෙනවා. මෙරට විෂ රසායනික ද්‍රව්‍ය ආනයනය කරන සමාගම් වලට විරුද්ධව නඩු පවරා ඔවුන්ගෙන් වන්දි මුදල් ලබා දෙන ලෙස මෙම උද්ඝෝෂකයන් රජයෙන් ඉල්ලා තිබෙනවා. මියගිය අයෙකුට යැපීම සඳහා මියගිය අයෙකුට රුපියල් ලක්ෂ 5ක් සහ රෝගීට ගොදුරුණු අයෙකුට රුපියල් ලක්ෂ 10ක් බැගින් වන ඉල්ලීම් මෙහිදී ඉදිරිපත් කොට තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 20ක ආධාර ලබා දීමට ලෝක බැංකුව ඉදිරිපත් කර තිනවා. ඒ අනුව රුපියල් කෝටි 2560ක ආධාර ඉදිරි කාලයේදී ලබා දීමට එම ආයතනයේ කටයුතු සැලසුම් කරන බවයි වාර්තාවලින් දැක්වෙන්නේ. ලංකාවේ ලක්ෂ 210ක් වන ජනගහනයට හොඳ සෞඛ්‍ය සේවයක් ලබා දීමත් මන්දපෝෂණය වසංගත රෝග පැතිර යාමේ අවදානම අඩු කිරීම ඩෙන්ගු ජලබීතිකා ඒඩ්ස් වැනි රෝගවලට ක්‍රමවත්ම ප්‍රතිකාර ලබා දීම සඳහා දියවැඩියාව හෘද රෝග මානසික රෝග සඳහා වන ප්‍රතිකාර සහ අධ්‍යාපනික වැඩසටහන් වෙනුවෙන්ද මෙම ණය ආධාර මුදල් යෙදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලින් දක්වා සිටින්නේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අපනයනය පසුගිය වසරවලට සාපේක්ෂව පහළ වැටී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයට අනුබද්ධ වාර්තාවලින් පෙන්නුම් කරනවා. වසර 2011 දී අපනයනයේ ප්‍රතිශතය ඉහළ ගියත් මේ වන විට නැවතත් පහළ වැටී තිබෙන බව ඔවුන් දක්වා සිටිනවා. ඒ අනුව ඉදිරියේදී අපනයන නිෂ්පාදන සඳහා බදු සහන, බදු රහිත වාහන ණය පහසුකම් ආදී මගින් නිෂ්පාදන අපනයනයේ ප්‍රතිශතය වැඩි කර ගැනීමට කටයුතු කරන බව අපනයන සංවර්ධන මණ්ඩල වාර්තාවලින් සඳහන් වෙනවා. යුද සමයේ විනාශ වුණු උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දිය ආධාර ලැබෙන බව වාර්තාවලින් දැක්වෙනවා. දැනට ඕමත්තේ දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ කංකසවතුරුණිය දක්වාත් මැදවච්චියේ සිට තලයමන්නාරම් දක්වාත් ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු වෙනවා. දැනට ඉන්දියානු දුම්රිය එන්ජින් 3ක් ලැබී ඇති අතර ඉදිරියේදී තවත් එන්ජින් 3ක් උතුරු මාර්ගයේ සේවය සඳහා එකතු කිරීමට බලාපොරොත්තු වෙන කටයුතු සම්පාදනය වන බවයි වාර්තාවලින් දැක්වෙන්නේ. ප්‍රතිසංස්කරණයෙන් පසු පැයට කිලෝමීටර් 120ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකියාව ලැබෙන බවත් නවතම සංඥා පද්ධතියක් සහ මෙම නව සේවාවට සම්බන්ධ වන බවයි තවදුරටත් දැක්වෙන්නේ. මේ සඳහා රැකියා අවස්ථා 3000ක් පමණ ඇති වන බවත් ඉන්දිය ඉදිකිරීම සමාගමක් මේ කටයුතු සිදු කරන බව තවදුරටත් එම වාර්තාවලින් දක්වා සිටිනවා. බොහෝ කාලයක් තිස්සේ ප්‍රමාද වූ ඕස්ට්‍රේලියාවේ රාජ්‍යමින්ම රාජ්‍ය නොවන ආයතනවලදී සිදුව ඇති ළමා අපයෝජනයන් සහ ලිංගික අතවරවලට ලක්වීම පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාපිළිවෙත් පිළිබඳව රජයට යෝජනා කිරීම සඳහා ජාතික රාජකීය කොමිසමක් පත් කරන බවට ජූලියා ගිලාඩ් අගමැතිනිය ප්‍රකාශයට පත් කළේ මීට මාස කිහිපයකට කලින්. මේ වෙන විට එම කොමිසම නම් කොට තිබෙනවා. ඒ අනුව සය පුද්ගල විංශකාරවරුන්ගෙන් සමන්විත රාජකීය කොමිසමේ සභාපති ධූරය හොබවන පීටර් මැක්ලයින් වින්සුරුවරයා ඊයේ මෙම කොමිසම වෙත පැවරී ඇති වගකීමත් ඒ සඳහා කොමිසම කටයුතු කරන ආකාරයත් මෙල්බන් නුවරදී ප්‍රකාශයට පත් කර සිටියා. පසුගිය නොවැම්බරයේ සිට කොමිසමට දුරකථන ඇමතුම් 2000ක් සහ ලිපි 4000ක් ලැබී තිබෙන බවත් වින්සුරුවරයා හෙළි කරා. The commissioners accept that part of the task given to us by the terms of reference is to bear witness on behalf of the nation to the abuse and consequential trauma inflicted upon many people who have suffered sexual abuse as children. It extends from the organised churches through schools, childcare centres and recreational bodies. It also includes any state-run institution providing residential care for children and each of the state departments and non-government organisations responsible for organising and supervising foster care arrangements. I can indicate that the Commission has already served notices on particular bodies within the Catholic Church in Australia and its insurer, the Salvation Army, and the New South Wales Director of Public Prosecutions, seeking the production of relevant documents. More notices are being prepared.
මෙම කොමිසම හමුවේ පෞද්ගලිකව තම කරුණු දැක්වීමටත් අවස්ථාව තිබෙන බවයි කොමිසමේ සමාජික බ්‍රයන් කොලොව් විනිසුරුවරයා ප්‍රකාශ කොට සිටියේ. I think they should feel every confidence that everything is being done consistent with fairness and legality to receive their evidence in the most sensitive and supportive way. As I understand it, that advice is to be provided by the community legal services who operate around Australia. That can only assist victims to understand the demands upon them, the context in which they're operating, the options available to them in respect of the use of their evidence in down-the-track prosecutions if there is a proper basis for that to proceed. So I would encourage victims to utilise that free legal advice. It's there for their assistance. දැනටමත් 5000කින් පමණ සාක්ෂි සටහන් කර ගැනීමට තිබෙන බවත් ඒ අනුව වසර 2015 දෙසැම්බර් 31 වෙනිදාට ප්‍රථම කොමිසමේ වාර්තාව එළි දැක්විය නොහැකි බවත් කොමිසමේ සභාපතිවරයා ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව දුග කලක් ගෙවී හෝ අඳ ගොළු බිහිරි දරුවන්ද ඇතුළත්ව ලිංගික අතවරවලට ලක් වූ දරුවන් සහ එම ක්‍රියාවන්හි යෙදුණු අය හෙළිකොට දෙපාර්ශ්වයේ සඳහාම යෝජනා ඉදිරිපත් කිරීමට මෙම කොමිසම කටයුතු කරනු ඇති බවයි ජනමාධ්‍ය වාර්තා කළේ. හොඳයි සුජීව. මොනවද අද අපේ වැඩසටහනට එකතු වෙන්නේ? සුපුරුදු පරිදි මුලින්ම මතක් කරන්න ඕනේ මෙම ඉරිදා උදෑසන වෙලාව වෙනස් කරනවා. උදෑසන 3ට උදෑසන 2 දක්වා අපසු ඔබගේ වේලාව සැකසිය යුතුයි. එහෙම නැත්නම් සෙන්සුරාදා රාත්‍රියේම ඔබටත් සිදු කරන්න පුළුවන්. ඉතින් අද වැඩසටහන් විස්තරයට අනුව සතියේ පුවත් ප්‍රජා නිවේදන ඒ වගේම මේ වෙන විට සිඩ්නි පුරයට පැමිණ සිටින ප්‍රසංගයක් සඳහා විල්සන් ගුණරත්න මහතා ඔහු පුහුණුවීම් කටයුතු කරන ස්ථානයේ සිට සජීවීව ඔහු දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනවා. ඒ වගේම වැඩසටහනේ දෙවන භාගයේදී ලංකේශ්වර රාවණා සහ ප්‍රාග් ඓතිහාසික යුගයේ පිළිබඳව අප ඔබ දැනුවත් කිරීම සඳහා දීපිකා සුන්දරා වඩුගේ පැමිණ සිටින මැදිරියට අප ඇය සමග ලංකේශ්වර රාවණා සහ ප්‍රාග් ඓතිහාසික යුගයේ පිළිබඳවයි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපගේ වැඩසටහන ආරම්භ කරමින් අපගේ ප්‍රථම ගීතය යමු. මේ ගීතයේ ගායනය චමින්ද කුරුප්පු. කඳුළු ගංගා මගේ දැස් පුරා හංගා මටත් හොරෙන් ඔබ මගේ හිතට රිංගා ඇස්කියු කතා හින්දා මුළු හිතින්ම පෙම්බැන්දා හංගන්නට තව දෙයක් නෑ වගේ ඔබට මගෙන් නංගා දකින හින්දා ඔබ හැංගෙන වද මන්දා හිත තද කරගෙන විඳවන වද තව කියන්න බැරි හින්දා මං මුලාවිද මන්දා ඔය ඇසේ කඳුළු ගංගා මගේ දැස් පුරා හංගා මටත් හොරෙන් ඔබ මගේ හිතට රිංගා ඇස්කියෝ කතා හින්දා මුළු හිතින්ම පෙම්බැන්දා හංගන්නට තව දෙයක් නෑ වගේ ඔබට මගෙන් නංගා දවස කැන්දා සඳු ගියා රැයද කැන්දා තරු එලි ගැන ගැන ඉන්නම බැරි තැන පහක් නොදුන් හින්දා මං වෙන කෙනෙක් බැන්දා ඔය ඇසේ කඳුළු ගංගා මගේ දැස් පුරා හංගා මටත් හොරෙන් ඔබ මගේ හිතට
හිතට රිංගා ඇස්කියූ කතා හින්දා මුළු හිතින්ම පෙම්බැන්දා අංගන්නට තව දෙයක් නෑ වගේ ඔබට මගෙන් නංගා ප්‍රවීණ වේදිකා මෙන්ම ටෙලිනාට්‍ය නළුවෙක් චරිත 7ක් තුලින් ජනතාව අමන්දානන්දයට පත් කළ අපහාසයෙන් තොර උපහාසය මගින් මතුවන හාස්‍ය තුලින් නරඹන්නන් සමග දේශපාලන සංවාදයක නිරතුරුව යෙදෙන අතිදක්ෂයෙකු සමගයි අප දැන් සජීවව සම්බන්ධ වන්නේ. ඒ වෙන කිසිවෙකු නොවේ විල්සන් ගුණරත්න මහතායි. ආයිබෝන් විල්සන් මහත්මයා. ආයිබෝන්. ඔබතුමා පැමිණ සිටිනවා මේ සිඩ්නි පුරවරයට ප්‍රසංගයක් සඳහා. මේ මුලින්ම මේ චරිත 7ක් නරඹන්නට නොලැබුණු අපේ අසන්නන්ට ඔබේ රුව මතකයට නගා ගැනීමට ඔබ මෑතකදී රංගපෑ ටෙලි චරිත කීපයක් මතක් කළොත්? ඔව් අද වශයෙන් චරිත 7ක් චරිත 8ක් වී තිබෙනවා. චරිත 8ක් වී තිබෙනවා. අද වශයෙන් දැන් සත්පුරවැසි පප්පා චරිතයත් ඊළඟට මේ සීන පියාපත් වල මම රඟපාපු ධනමංශ චරිතයත් ඊළඟට මෑතකදී යස් මැඩම් කියන සිරසනාලිකාවේ දෙවන ටෙලිනාට්‍යයේ බොස් විචාරිතයට රඟපානවා මේ දවස්වල. මම වඩාත්ම කැමති මේ අවස්ථාවේ විදුර ආසන සිදනාරත් ආයිබෝන් කියලා සිදනායකම සම්බන්ධ වෙන්න. හොඳයි මේ රංගන පාඨශාලා නැති රටක ඉතා අසීරු චරිතයක් තමයි මේ හාස්‍ය චරිත. ඉතින් මේ හාස්‍ය චරිත රංගපෑමට ඔබ උපන් හපනෙක්. ඉතින් මේ පන්නරේ ලබා ගැනීමට ඔබ පුරුදු පුහුණුනේ කොහොමද? කාවිතින්ද ඇත්තරම මේ අපේ සමාජයේ ඕනෑ තරම් මේ චරිත තියෙනවා. ඇත්තරම අනුකරණයකින් තොරව මේ චරිතවල රංගපෑමට ඔබ හුරු පුරුදු වුණේ කොහොමද? නෑ අත්‍යවශ්‍යම අවුරුදු 9දී මට එවකට අගමැතිව සිටි ගරු එස්.ඩබ්ලිව්. බණ්ඩාරනායක අගමැතිතුමාණන්ට මල් මාලයක් දාන්න සිද්ධ වුණා. එදා එතුමා කළ කතාව සර්වකාලීනයි සර්වලෝකයික සර්ව සත්‍යයක්. එතුමා කිව්වේ මට දැන්ට වැඩ කරන්න. මගේ වඩවලදී අවසානයේදී මහ ජනතාව කිව්වොත් මම අවංක සමාජ සේවකයෙක් කියලා ඒ තනතුර මට ඇති. මම හිතන්නේ මේක සියලු දේශපාලන මුළු ලෝකෙම දේශපාලන වළංගු දෙයක්. මට දෙන්න වැඩ කරන්න. මට දෙන්න රටකට වැඩ කරන්න. මට දෙන්න රටක අභිමානය නංවන්න. මට දෙන්න රටක ජනතාවට සේවය කරන්න. ඒ සේවයෙන් පස්සේ ජනතාව කිව්වොත් මම අවංක සමාජ සේවකයෙක් කියලා ඒ තනතුර මට ඇති. ඔබ පසුගිය වසරේ පුවත්පතකට ප්‍රකාශ කොට තිබුණා ඔබ මේ දේශපාලනය පිළිබඳව බෙහෙවින් හැදෑරුවා ලෝක දේශපාලනය පිළිබඳව හැදෑරුවා කියලා. ඉතින් මේ මුලින්ම මේ අගමැති එස්.ඩබ්ලිව්.ආර්. බණ්ඩාරනායක මහතා හමුවීම මේකට පාදක වුණාද? නෑ අද වශයෙන්ම ඒකට අවුරුදු 9ක් වයසක කුඩා දරුවෙක් විදිහට මට එතුමා හම්බ වෙන්නේ. ඊට පස්සේ ඉඳලම මේක කරන්න පෙළඹුණු පළමුව කාරණාව තමයි මම මගේ අම්මා මාව දුක්ඛේ තියාගෙන නලවමින් කියනවා මේ අපේ රට දියුණුවෙන් තියෙන රටක් කියලා. මම බැඳලා මගේ පුතාව දුක්ඛේ තියාගෙන කිව්වෙත් ඒකමයි. මේ රට දියුණුවෙන් තියෙන රටක් කියලා. දැන් මගේ දුවගේ පුතාවත් දුක්ඛේ තියාගෙන කියනවා මේ රට දියුණුවෙන් තියෙන රටක් කියලා. මම දකින සිහිනේ නම් මේ සුරපුරයක් බඳතුණු මේ රට අපේ කාලයේදී නැවත සුරපුරයක් ලෙස සකස් කොට අනාගත දරු පරපුරට බාර දීමේ සීනිය තමයි දකින්නේ. කලාකරුවෙකු ලෙස ඒ දකින්න සීනිය තුළ ඇති වෙන ප්‍රකම්පනය වෙමින් නිර්මාණවලට පාදක වෙනවා. වැරදි මතපසුවීම් වලට ඉඩ අඩු සජීවී නරඹන්න ඉදිරියේ ඔබ වේදිකාවේ රංගපානවා. ඒ සඳහා ඔබ බොහොම ඇලුම් කරන බවක් දකින්නට තියෙනවා. 1948 පෙබරවාරි 4 වෙනිදා අබල දුබලව ගොඩබාන ලද ගුවන් යානයක් නැවත ඉහළ අහසට ගුවන්ගත කිරීමට තතනන ගුවන් නියමුවන් වටායි මේ චරිත 7 ගොඩ නැගුණේ. මේ චරිත 7ට එකතු වුණ අලුත් චරිතයත් සමගයි ඔබ ලබන සෙනසුරාදා තෝන්ලි හේදී අපේ සිඩ්නි පුරවරයේ සිනුවර ජනතාව හමුවන්නේ. මේ දේ කියන්නට උනේ අපි තෝන්ලි මේ අවස්ථාවේදී චරිත 8 හෝ චරිත 7 ඒ වේදිකා නාට්‍ය නෙමෙයි ගෙනෙන්නේ. නමුත් අපි ගෙනෙන්නේ ඉතාමත්ම සැලසුම් සහගත කොට
a stress free evening නැතිනම් මේ හැන්දෑව හාස්‍ය පිරි අපහාස නැති උපහාස රසයෙන් පිරුණු හාස්‍ය පිරි හැන්දෑවක්. ඒ සඳහා මම චරිත 4ක් සැලසුම් කරලා තියෙනවා. එක චරිතයක් නම් වෙන්නේ තමලාන්සලා අහන්ත කැමති හිටපු ජනාධිපති ජයජාවර්මන් මහත්මයාගේ චරිතය කියලා කියන්න ඕමනයි. ඒක නිසා තමලාන්සලා පැමිණෙන්න ඕනේ. මක්පෙසාදයන් මම විශ්වාස කරනවා where there is laughter there's humor. Where there is humor there's laughter. Where there is laughter there's better happiness and better health condition. එනිසා මම කියනවා පැහැදිලිව තමන්ගේ ආතතිය වේස මේ ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න එන්න අප සමග මේ හෝරා කීපය ගත කරන්න. ඒ සඳහා ඔබට සිඩ්නි පුරවරේ කලාකරුවන් පිරිසකුත් සහභාගී වෙනවද? විශේෂයෙන් මේ ඉන්න තුෂාරී කරුණාතිලක කුලතිලක සම්පත් ජයවීර තිලක් රණසිංහ ඒ වගේම චම්පා බුද්ධපාල මහත්මයා මේ සියලු දෙනාමත් එක පවුරක් මෙන් මා සමග මේ මොහොතේ ඉන්නවා මේ සඳහවේදී සියලු දෙනා වෙනුවෙන් කැප වෙලා ඉන්නවා හාස්‍ය මුසු වැඩසටහන ගෙනියන්නට. හොඳයි විල්සන් මහත්මයා, ඉතින් බොහොම ස්තුතියි අප සමග දුරකථනයේ ඔස්සේ සම්බන්ධ වීම පිළිබඳව. මම හිතන්නේ අපිට ලබන සෙන්සුරාදා ඔබ හමු වී වැඩිදුරටත් අපිට කතා බහ කරන්නට පුළුවනි. මේ වැඩසටහන ගෙනීමේ අරමුණ පිළිබඳව දැන ගැනීම සඳහා මම හිතන්නේ ඔබ ළඟ සිටිනවා ඔබ අප කවුරුත් හඳුනන ලක්ෂ්මන් රන්දේනිය මහතා. මම හිතන්නේ අපි ඔහු සම්බන්ධ කරගන්නවා දැන්. ඔව් මම එතුමාට දෙනවා මේ දුරකථනයේ. එහෙනම් මම ගීලා එන්නවා. ලක්ෂ්මන් මේ දැන් මේ 6 වෙනි සෙන්සුරාදා තෝන්ලි ප්‍රජාශාලාවේ පැවැත්වෙන්නේ මෙම අර විල්සන් මහත්මයා කිව්වා වගේ බොහොම රසයෙන් පිරි සන්ධ්‍යාවක් සඳහායි සූදානම් වන්නේ. මේ අරමුණු කරගෙන තියෙන්නේ මොකද්ද මේ සඳහා මේ අපි මේ අත් වශයෙන්ම මේ සිනාව දිව්‍යමය ඔසුවක් කියලා අපි මේ පටන් ගත්ත මේ ප්‍රසංගය රාත්‍රියේ අපි පවත්වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයෙන් නිව් සවුත් වේල්ස් ආදි ශිෂ්‍ය සංගමයෙන් කරන සංවිධානයක්. අපි අත් වශයෙන්ම අපි යම්කිසි මෙතනින් යම්කිසි අරමුදලක් ලබා ගත්තොත් අපි මුදල් වැය කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවශ්‍යතාවයන් පිරිමසරන්න, විශේෂයෙන්ම පුස්තකාල අරමුදලටත්. ඒ වගේම අපි මේ ආරම්භ කරලා තියෙනවා ශිෂ්‍යත්ව වැඩසටහනකුත්. ඒ වගේම දුප්පත් දරුවන්ට විශ්වවිද්‍යාල දරුවන්ට සහන සලසා දෙන යම්කිසි මාර්ගයකුත්. ඒ මාර්ග සඳහා යම්කිසි සහනයක් ලබා ගන්න තමයි අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ අප්‍රේල් මාසේ 6 වෙනිදා. අප්‍රේල් මාසේ 6 වෙනිදා තෝන්ගිරි ප්‍රජාශාලාවේදී හවස 6ටයි ආරම්භ වන්නේ. හවස 7ට ආරම්භ වන්නේ. මේ ප්‍රවේශ පත්‍රවල මිල ප්‍රවේශ පත්‍රයක් මේ අවස්ථාවේදී ඩොලර් 25කට අපි ආලවි කරන්නේ. හොඳයි. එතකොට ආහාර පාන එතනදී අපිට මිලදී ගන්නට පුළුවන්ද? ආහාර පාන ලබා ගන්න පුළුවන්. අපි හොඳ ආහාර වේලක් මේ බත් සහ අපි සාමාන්‍ය භාවිත කරන ආහාරයක් බත් සමග අපි සූදානම් කරලා තියෙනවා ඩොලර් 8ක් වැනි ඉතා සුළු මුදලකට. වැඩි විස්තර ලබා ගැනීම සඳහා හෝ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා කවදා අමතන්නට පුළුවන් ලක්ෂ්මන්? මට කතා කරන්න පුළුවන්. මගේ දුරකථන අංකය 0421 0.03.589. හොඳයි ලක්ෂ්මන්, බොහොම ස්තුතියි මෙම රාත්‍රියේ විදුරාසන්නන් වෙනුවෙන් විල්සන් ගුණරත්න මහතාව සම්බන්ධ කර දීම පිළිබඳවත් ඔබගේ මේ ආගනා කටයුතු පිළිබඳව අපේ විදුරාසන්නන් දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි ඔබට. ඔබටත් ස්තුතියි. ගුවන්විදුලි මාර්ගයෙන් අපිට මේ වගේ දෙයක් ගැන අපේ ඔබගේ අසන්නන්ට දැනුම් දෙන්නට අවස්ථාව ලබා දීම ගැන. මගේ අත ඔබට හැර හිත වතියකට වෙන දුන්නොත් මගේ ජීවිතයකි කඳුළු බොන මිනි වලක මායට කර තබන දින වෙහි නැති අකුණු පුපුරයි මගේ වලට පෙන නිලදි බැඳ ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගේ පපුවට තද කරන් සෝකය දුක ආවත් මට කොයි තරම් මම ගාලා යන්නේ නෑ මගේ සුදු අත්තරන් උලෙදි බැඳ ආදරයක මිහිර බැඳ වේලාව රාත්‍රී 10:05 විනාඩි 28යි. විතර සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති. සම්පාදනය කොට ඉදිරිපත් කරන මා සුජීව මුදලිගේ. කිලිනොච්චියේ උදේන් පුවත්පතේ බෙදා හැරීම් කාර්යාලයට නාදුරුණ පිරිසක් පහර දෙයි. මෙම ප්‍රහාරයෙන් හෙළිවන්නේ උතුරේ ජනතාවට අන්මතයක් දැරීමට ඇති අයිතියට තර්ජන එල්ල වී ඇති බවයි කරු ජයසූරිය මන්ත්‍රීවරයා පවසන්නේ. නවදිල්ලි සර්වපාක්ෂික සමුළුවට දමිළ ඊළමක් සඳහා මහ ඇමතිනි ජයලලිතා ඉදිරිපත් කළ යෝජනාව පරාජය වෙයි. තමිල්නාඩුව ශ්‍රී ලංකාවට කරන අනවශ්‍ය ප්‍රශ්න නිහඬ කරවන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත සභාවෙන් ඉල්ලනවා. අතිගරු මැල්කම් රංජිත් කාඩ්නල් හිම්පානෝ පවසයි. ඉන්දියාව යනු චෙන්නයි හෝ තමිල්නාඩුව නොවේ කුමල් සංගක්කාර පවසයි. ඉන්දියා ආධාරය යටතේ වන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති නවතා දමන්නේ නෑ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පාකිස්තාන විදේශ අමාත්‍යවරයා සහ චීන අභ්‍යන්තර ආරක්ෂක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවටයක් සඳහා ශ්‍රී ලංකාවේ. පොලිස්පති මහජන සහන දිනය පළාත් මට්ටමින් පොලිස්පති තීරණය කරයි. දකුණු කොරියාවේ හදිසි තත්ත්වයක් ඇතිවහොත් එහි ශ්‍රමිකයන් ඉවත් කරගන්නවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊයේ අලුයම කිලිනොච්චේ පිහිටි උදේන් පුවත්පතේ බෙදා හැරීමේ කාර්යාලයට කඩා වැදුණු පිරිසක් එහි කාර්ය මණ්ඩලයට පහර දීමෙන් 4 දෙනෙකු තුවාල ලැබූ අතර බරපතල ලෙස තුවාල ලැබූ 2 දෙනෙකු රෝහල්ගත කොට තිබේ. ගොඩනැගිල්ලට සහ වාහනවලටද ආලාභ සිදු කොට තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේදී පහර දීම් වලට ලක් වූ පුවත්පතේ කතෘ ටී ප්‍රේමනාත් රෝහල්ගත කිරීමට සිදු වූ බවත් එකුත් ජනවාරි මාසයේදී වෙල්වැටිතුරේ ප්‍රදේශයේ පුවත්පත බෙදා හරමින් සිටි උදේන් පුවත්පතේ සේවකයෙකුට ආයුධ සන්නද්ධ 4 දෙනෙකු විසින් පහර දී ඔහුගේ යතුරු පැදියට ගිනි තැබූ බවත් සඳහා ඉහත සඳහන් කළ කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති බවත් දමිළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි. පසුගිය ඉරිදා දමිළ ජාතික සන්ධානයේ කිලිනොච්චි කාර්යාලයේ පැවති රැස්වීමකට 50 දෙනෙකුට වැඩි පිරිසක් විසින් පහර දීමෙන් 13 දෙනෙකු තුවාල ලැබූ බව පවසන දමිළ ජාතික සන්ධානය එම ගොඩනැගිල්ලට බරපතල හානි සිදු වූ බවත් එම අවස්ථාවේ පොලිසියද සිටි නමුත් එම පහර දීමේ වීඩියෝ දර්ශනවල සිටින කිසිවෙකු හෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නැති බවත් සන්ධානය ප්‍රකාශ කරයි.
උදේන් පුවත්පතට කළ පහර දීමෙන් පෙනී යන්නේ උතුරේ ජනතාවට අන්මතයක් දැරීමට ඇති අයිතියට තර්ජන එල්ලවීමක් යයි එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. උතුරේ ජනතාවට අන්මතයක් දැරීමට ඇති අයිතිය යලිත් වරක් තර්ජනයකට ලක් වී තිබෙන බවත් ඔය ශ්‍රී ලංකාව කියන ආකාරයේ සුරක්ෂිත බවක් උතුරේ වේ නම් නාඳුනන මැරයන්ට රිසිසේ තම කටයුතු කරගෙන යාමටත් තම ගොදුරු කරා බාධාවකින් තොරව ළඟා වී අවසානයේ නිරූපද්‍රිතව පලා යාමට හැකි වාතාවරණයේ ගොඩනගා දී ඇත්තේ කවුරුන් විසින්ද යන්න එහිදී තුන ගැටලුව බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පෙරේදා පැවති සර්වපාක්ෂික සමුළුවට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටි විය යුතුයයි දැක්වෙන තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතාගේ යෝජනාව පරාජයට පත් වී ඇත. මෙම යෝජනාවට සහාය දක්වා ඇත්තේ මහ ඇමතිනි ජයලලිතාගේ අන්නා DMK සහ කරුණානිදිගේ DMK පක්ෂ දෙක පමණි. තමිල්නාඩු කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රී ගුරුදාස් දාස්ගුප්තාද මහ ඇමතිනි ජයලලිතාගේ යෝජනාවට එරෙහිව තිබේ. ඉන්දිය භාරතීය ජනතා පක්ෂය හා ජාතික හා ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල සහාය ලබා ගැනීමටද මහ ඇමතිනි ජයලලිතාට සහ හිටපු මහ ඇමති කරුණානිදිට හැකි වී නොමැති බව ඉන්දිය ජනමාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ ට්‍රිච් හි පිහිටි මිහින් ලංකා කාර්යාලය ඉදිරිපට උද්ඝෝෂණයක නිරත වූ සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ. ඊයේ දිනේදී මෙම සිසුන් පිරිස මිහින් ලංකා කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඉන්දිය මධ්‍යම රජයේ අවධානය යොමු කරවීම සඳහා මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කර තිබේ. මෙහිදී ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඩ්ගේ පඹයක පිළිසීමටද කටයුතු කර ඇති උද්ඝෝෂකයින් වහා ඔහු ධූරයෙන් ඉවත් කරන ලෙස සරන් පාඨ ප්‍රකාශ කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. තමිල්නාඩු ප්‍රාන්තයේ සිසු උද්ඝෝෂණ හේතුවෙන් වසා දැමූ තිබූ විද්‍යාල ඊයේ දිනේ විවෘත කළද උද්ඝෝෂණ ආරම්භ වීමත් සමග යලිත් එම විද්‍යාල වසා දමා තිබේ. තමිල්නාඩු ප්‍රාන්තයේ ශ්‍රී ලංකාවට ඇති කරන අනවශ්‍ය ප්‍රශ්න නිහඬ කරවන ලෙස තමිල්නාඩු ප්‍රාන්තයේ කතෝලික සභාවෙන් සහ රදගුරු මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක් කරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ දෙවයිනට ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූහයි දෙවයින වාර්තා කළේය. තමිල්නාඩුවට ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රශ්නයක් ඇතනම් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු ඇති බවද සඳහන් කළ කාඩිනල්තුමා තමිල්නාඩු ප්‍රාන්තයේ ශ්‍රී ලාංකිකයන්ට හිංසා තර්ජන නොකරන ලෙස තමිල්නාඩු රජයෙන්ද ඉල්ලා සිටින බවද දිවෙන පුවත්පතට පවසා ඇත. මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලය අද හෙටම රැස් වී සිය අදහස් ආයෝජනා තමිල්නාඩු ප්‍රාන්ත රාජගුරු මණ්ඩලයට සහ එරට කතෝලික සභාවට දන්වා යවන බව උන්වහන්සේ සඳහන් කළ හැයිද දිවයින වාර්තා කළේය. අද ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන බිහිව විවිධ හොල්මන් කරන බවද අවුරුදු 30කට වැඩි කාලයක් පැවති යුද්ධයේ සාපේන් මිදුණු ශ්‍රී ලංකා වාසීන්ට තවත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන උදවියගේ ක්‍රියාමාර්ග පිළිබඳව සතුටු වෙන්න නොහැකි බවද කාදිනල් තුමානෝ දිවයින පුවත්පතට වැඩිදුරටත් පවසා ඇත. ඉන්දියාව යනු චෙන්නයි හෝ තමිල්නාඩුව නොවන බවත් දේශපාලන ක්‍රියා නිසා ක්‍රීඩාවට හානියක් බාධාවක් සිදු නොවිය යුතු බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසා ඇත. IPL තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන අතරතුර ඉන්දිය මාධ්‍ය හමුවේ සංගක්කාර ඉහත අදහස් දක්වා ඇත. තමන් IPL සඳහා පැමිණියේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බවත් මේ ඇතිව තිබෙන ප්‍රශ්නය රාජ්‍යයක් හා තවත් රාජ්‍යයක් අතර ප්‍රශ්නයක් නොවන බවත් හෙතම ප්‍රකාශ කර ඇත. චෙන්නයි වල ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද අවසර දී නැති බව ප්‍රකාශ කළ සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට පනවා ඇති තහනම් පිළිබඳව සමස්ත තමිල්නාඩුවම අනුමත කරන්නේද යන්නත් සොයා බැලිය යුතු බවද ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී කර නොගැන්නයි තමිල්නාඩු කරන බලපෑම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව හිටපු ඉන්දිය ක්‍රිකට් නායක සහ රාජස්ථාන් රොයල් කණ්ඩායමේ නායක රාහුල් ද්‍රාවිඩ් පවසයි. ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. ඉන්දිය රජය සහ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් සුදුසු පියවරගෙන ගැටලුව විසඳනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි.
ඇතැම් කණ්ඩායම් සිය විදේශ ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තෝරාගෙන ඇති අතර මෙමගින් ඔවුන් යම් ගැටලුකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බවද පෙන්වා දෙන ඩ්‍රාවඩ් ඇතැම් කණ්ඩායම් වල නායකත්වය පවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමි වී පැවතින බවින් ඔවුනද යම් අපහසුතාවයකට පත්වීමට ඉඩ ඇති බවද වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර තමිල්නාඩු ප්‍රාන්තයේ මෙතරම් ශ්‍රී ලංකාවට විරුද්ධ උද්ඝෝෂණ පවතින වකවානුවක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් IPL තරගාවලේ නියෝජනය කිරීමට විරෝධය දක්වමින් රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු ඉත්තේ කන්දේ සද්දා තිස්ස හිමි ඇතුළු හිමිවරන් කිහිප දෙනෙකු පොලිස් නිලධාරීන් සමග පැවති උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා වෙත ලිපියක් බාර දී ඇත. ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ සිදු කරන කිසිදු ව්‍යාපෘතියක් අවලංගු කර නොමැති බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක සයිඩ් අක්බරුඩීන් එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කළද ඒ හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රකමට බාධාවක් නොවන බව ඔහු ප්‍රකාශ කර ඇත. තමිල්නාඩු දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කරන ප්‍රකාශ හමුවේ ඉන්දිය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති නතර කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සයිඩ් අක්බර්ඩ් පවසයි. මේ වන විටත් ශ්‍රී ලංකාවේ අවතැන් වූ පුද්ගලයන් සඳහා නිවාස 50,000ක ව්‍යාපෘතියක් ඉන්දිය ආධාර යටතේ ක්‍රියාත්මක වේ. එමෙන්ම මැදවච්චුවේ සිට තලෙමන්නාරම දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ ඔක්තෝබර් මාසය වෙනට ආසන් කිරීමට ඉන්දිය මහ කොමසාරිස්වරයා උපදෙස් ලබා දී ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් ජනමාධ්‍යවලට ප්‍රකාශ කොට ඇත. පාකිස්තාන විදේශ කටයුතු ලේකම් ජලිඩ් අබ්බාස් ජිලානි මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන සාකච්ඡා මාලාවකට සහභාගී වීම පිණිස හෙතම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විදේශ හා ආරක්ෂක අමාත්‍ය ලේකම්වරුන් සමගද ජිලානි මහතා ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට නියමිත අතර ආරක්ෂාව, ස්ථාවරත්වය සහ කලාපීය සාමය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පාකිස්තාන විදේශ ලේකම්වරයාගේ සංචාරය අරමුණු කෙරෙනු ඇති බවත් සඳහන් වෙයි. මේ අතර මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ෂෝ කිං මහතා හා සය පුද්ගල නියෝජිත පිරිස අප්‍රේල් 3 වෙනිදා එනම් ඊයේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කෝටාබේ රාජපක්ෂ මහතා හමු වී ඇතැයි ජනමාධ්‍ය වාර්තා කළේය. පොලිස්පති මහජන සහන දිනය පළාත් මට්ටමින් පැවැත්වීමට පොලිස් මූලස්ථානයේ තීරණය කර තිබේ. පොලිස් ස්ථානවලට ජනතාව සිදු කරන පැමිණිලි කඩමින් විමර්ශනය කර නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමට සෑම සිකුරාදා දිනයක්ම මහජන සහන දිනය ලෙස ක්‍රියාත්මක වින. අදාළ පැමිණිලි සිදු කිරීමට දුර බැහැර සිට පොලිස් මූලස්ථානයට පැමිණීමේදී ජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා වඩාත් පහසු ආකාරයෙන් අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම සඳහාත් පළාත් මට්ටමින් පොලිස්පති මහජන සහන දිනය පැවැත්වීම සිදුවන බව පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. උතුරු සහ දකුණු කොරියාව අතර යුද්ධයක් ඇති වුවහොත් දකුණු කොරියාවේ සේවයේදී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනා ලංකාධිකාර මහතා පවසයි. දකුණු කොරියාවේ විසෙන 20000කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිස හදිසි අවස්ථාවකදී ආරක්ෂක ස්ථාන වෙත ගෙන යාම පිළිබඳව තමන් දැනටමත් අන්තර්ජාතික ශ්‍රමිකයන්ගේ සංගමයත් අන්තර්ජාතික ආගමන සහ විගමන සංගමයන් සමග සාකච්ඡා කොට ඇතැයිද දකුණු කොරියාවේ කටයුතු සාමාන්‍ය අන්දමින් මේ වන විට කෙරෙන බවත් නිෂ්පාදන සේවා සහ ඉදිරිකීම් අංශවල කටයුතු කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව දකුණු කොරියානු බලධාරීන් සමග තමන් මේ වන විටත් සාකච්ඡා කොට ඇති බවත් සේනා ලංකාධිකාර මහතා මාධ්‍යවේදීන්ට හෙළිකොට ඇත. අද විනිමය අනුපාතයේ එක් ඔස්ට්‍රේලියානු ඩොලර් එක ගැනුම් මිල රුපියල් 132.73යි, එක් ඇමරිකානු ඩොලර් එක ගැනුම් මිල රුපියල් 126.16යි, එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක් ඇමරිකානු සතේ 104යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලිත්. කිලිනොච්චි උදේ පුවත්පතේ බෙදා හැරීම් කාර්යාලයට නාදුන්න පිරිසක් පහර දෙයි. මෙම ප්‍රහාරයෙන් හෙළිවන්නේ උතුරේ ජනතාවට අන්මතයක් දැරීමට ඇති අයිතියට තර්ජන එල්ල වී ඇති බවයයි කරු ජයසූරිය මන්ත්‍රීවරයා පවසයි. නව දිල්ලි සර්වපාක්ෂික සමුළුවට දමිළ ඊළමක් සඳහා මහ ඇමතිනි ජයලලිතා ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප වේ.
තමිල්නාඩුව ශ්‍රී ලංකාවට කරන අනවශ්‍ය ප්‍රශ්න නිහඬ කරවන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත සභාවෙන් ඉල්ලා සිටින බව අතිගරු මෙල්කන් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසයි. ඉන්දියාව යනු චෙන්නයි හෝ තමිල්නාඩුව නොවන බව කුමාර සංගක්කාර පවසයි. ඉන්දියා ආධාරයට තේවන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති නවතා දමන්නේ නැති බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පාකිස්තාන විදේශ ඇමති සහ චීන අභ්‍යන්තර ආරක්ෂක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවට සඳහා ශ්‍රී ලංකාවේ. පොලිස්පති මහජන සහන දිනයේ පළාත් මට්ටමින් පොලිස්පති තීරණය කළයි. දකුණු කොරියාවේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රමිකයන් ඉවත් කර ගැනීම සඳහා කටයුතු සූදානම් කොට අවසන්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පවසයි. විදුරු සිංහල සංග්‍රහය සතියේ ප්‍රවෘත්ති මින්පස් සමාප්තයි. You are listening to SWA FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese every Thursday from 10 p.m. to 11 p.m. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම සංදේශයේ පතරුවින් ශ්‍රී බුද්ධ වර්ෂ 2557 හෙවත් වර්ෂ 2013 වෙසක් පුන් පොහොය නිමිති කොටගෙන පැවැත්වෙන ධර්මදේශනා මාලාව සදහම් අමාදියවර සිද්ධි මහමෙවුනා භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලා විසින් මෙහෙයවනු ලබයි. පැවැත්වෙන දිනේ 2013 අප්‍රේල් 13 වෙනි සෙනසුරාදා සවස 6 සිට රාත්‍රී 8 දක්වා. පැවැත්වෙන ස්ථානය මවුන්ට් රුඩ් කොමියුනිටි හෝල් අංක 87 මවුන්ට් රුඩ් රෝඩ් මවුන්ට් රුඩ්. වැඩි විස්තර සඳහා මතන්න මහමෙවුනා භාවනා අසපුව දුරකථන අංකය 02 999 45 0977. නිව් සවුත් වේල්සි ප්‍රජා සංවිධාන සහ කොන්සල් ජෙනරාල් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන 2013 වසරේ සිංහල සහ දමිළ අලුත් අවුරුදු උළෙල පැවැත්වෙන දිනේ අප්‍රේල් 14 වෙනි ඉරිදා උදේ 8:30 සිට කාසල් හිල් ප්‍රජා සංදර්ශන පිටියේදී. මෙහිදී අලුත් අවුරුදු චාරිත්‍ර අවුරුදු ක්‍රීඩා විකට ඇඳුම් තරඟය සහ අවුරුදු කුමරි තරඟ දවස පුරා පැවැත්වෙනු ඇත. ඔබ සැම වෙනුවෙන් ශ්‍රී ලාංකික ආහාර සල්පිල් කුඩා දරුවන් වෙනුවෙන් ජම්පින් කාසල් සහ ජෝයි රයිඩ් ආදියද ඇතුළත් වේ. දවස පුරා නොයෙකුත් භාණ්ඩ සහ සේවාවන් රැගත් විලඳ කුටි ප්‍රදර්ශනය වන අතර සවස මනරම් සංස්කෘතික සංදර්ශනයකි. ඇතුළු වීම නොමිලේ. ඔබ සැමට ආරාධනා. වැඩි විස්තර සඳහා මතන්න දේවිකා දුරකථන අංකය 0413 0228 477 ෂෙල්ටන් පීරිස් 0431 521 707 ලාල් දසනායක 0407 535 904. බක්මා රංගන 2013 සිඩ්නි පුරවරේ මහා හෙළ කලා මංගල්‍ය අප්‍රේල් මාස 27 වන සෙනසුරාදා සවස් 6:30ට කාසල් හිල් සෙන්ටර් හිදී සිනුවර වෙසෙන අපගේම ප්‍රතිභාපූර්ණ කලාකරුවන් සමගින් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තනවේදී චන්දන වික්‍රමසිංහ සම්මානලාභී රංගන ශිල්පිනී මාදනී මල්ලත්ත සමගින් ඔස්ට්‍රේලියාස් ගොට් ටැලන්ට් 2012 තරගයේ ජයගත් යොවුන් පරපුරේ ගායක ඇන්ඩ්‍රූ ද සිල්වා ඔබගේ ප්‍රවේශ පත්‍රය හිල් සෙන්ටර් බොක්ස් ඔෆිස් හෝ සංස්කෘතික හමුවේ කමිටු සමාජික මහත්මීන්ගෙන් අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න හිමාලි 0488 0332 712 සමන්ත විමලසිරි 0425 155 962. වසරේ මහා හෙළ කලා මංගල්‍යයේ සාක්ෂිකරුවන් වන්නට නිව් සවුත් වේල්සි සිංහල සංස්කෘතික හමුව ඔබ සැමට ආරාධනා කරයි. මියුරු රසයි නැවුම් හඬයි සවන් දුරට විදුර මෑත යුගයේ ශ්‍රී ලාංකිකයින් අතර අන් කවරදාටත් වඩා රාවණා රජුගෙන නොයෙක් මතිමතාන්තර සමග කතිකාවතක් මේ වෙනකොට ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ මතිමතාන්තර මතම පමණක් නොහිඳ මේ ඓතිහාසික කරුණු සමග ගලපාගත්
තොරතුරු බිඳක් විදුරු සිංහල සංග්‍රහය අසන්නන්ට රැගෙනීමටයි සූදානම. එහි පළමු කොටසයි අද අප සමග සාකච්ඡා කිරීමට සම්බන්ධ වන්නේ ලංකේශ්වර රාවණා සහ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව. ඒ සඳහා අප සමග මැදිරියේ සිටින දීපිකා සුන්දරාවඩුගේ ආයුබෝවන් දීපිකා. ආයුබෝවන් සුජිය. එතකොට මේ කවුද මේ ලංකේශ්වර රාවණා කියන්නේ? ලංකේශ්වර රාවණා කියන්නේ ඇත්තටම ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨ රජතුමාට ඉතා විශ්මිත තාක්ෂණික ඥානයක් තිබුණා කියලා කියනවා. ඒ වගේම හෙළවෙදකමේ පරතරයට පැමුණුණු හෙළවෙදකමේ විශ්මයජනක ක්‍රියාවන් කරන්න පුළුවන් වෙච්ච දක්ෂ වෛද්‍යවරයෙක් ලෙසත් සලකන්න පුළුවන්. මේවා ඇත්තටම කියන්නේ ඇත්තටම අපේ ඉතිහාසයේ නැතත් ඉන්දීය ආයුර්වේද ඉතිහාසයේ සංස්කෘතියෙන් ලියුණු ආයුර්වේද ඉතිහාසයේ හඳුන්වන ඉතිහාසයේ මේ රාවණ රජුගේ වෙදකමේ පරතරයට ගිය ස්වභාවය පෙන්눔 කරනවා. ඇත්තටම රාවණ රජු විවිධ විෂයන් 10ක් පිළිබඳ විශේෂඥ දැනුමක් තිබුණු බවත් එහි සඳහන් වෙනවා. ඒවට එකට කියනවා දසවිධ ඥාන තිබුණා කියලා රාවණ රජුරෝන්ට. ඒ නිසාම තමයි දසිස් රාවණායයි කියලා සම්මත වෙලා තියෙන්නේ. දසිස් කියන්නේ හිස් 10ක් තියෙන නිසා නෙවෙයිලු. රාවණ රජු සතුව තිබූ මේ ඥානය දැනුම හා තාක්ෂණය නිසා තමයි මෙහිම සම්මත වෙලා තියෙන්නේ. මේ ආයුර්වේද ශාස්ත්‍රය ගැන කතා කරනකොට ඉන්දීය සංස්කෘතියෙන් ලියුණු ඉන්දීය ආයුර්වේද සාහිත්‍යයේ එහෙම නැත්නම් ආයුර්වේද ඉතිහාසයේ සඳහන් පරිදි ඔහු සම්පාදනය කළද ග්‍රන්ථ ගණනාවක් තිබෙන බව පැවසෙනවා. ඒවා හඳුන්වනවා මෙන්න මේ විදිහට අර්ක ප්‍රකාශන, නාඩි ප්‍රකාශන, කුමාර තන්ත්‍ර, උඩ්ඩිය තන්ත්‍රය සහ මර්ම විඥාන. ඇත්තටම මේවා මේ එක එක ශේෂ්ත්‍ර දැන් උදාහරණයට දැන් අපි වෛද්‍යවරු එක එක අංශවලට ස්පෙෂලායිස් වෙලා තියෙනවා වගේ තමයි දැන් මේ උදාහරණ ගත්තොත් මේ කුමාර තන්ත්‍රය කියන්නේ ළමයින්ගේ ලෙඩ සම්බන්ධයෙන් ඒ වගේ මේ ස්පෙෂලායිස් වෙච්ච එක එක ශේෂ්ත්‍ර වලට මේ ග්‍රන්ථ ලියලා තියෙන බව තමයි කියන්නේ. අපි එතුමාගේ දක්ෂකම් පිළිබඳව කතා කරන්නට කලින් අපි චුට්ටක් අපි මේ රාවණ රජු ඇතුළු ඔහුගේ මේ මුත්තන් පිළිබඳව ඔවුන් රජකම් කළ අවධි පිළිබඳව මතක් කරලා. ඔව් ඇත්තටම අපිට එහෙම එක ගැන කතා කරනකොට ඒ අවධිය ගැන ඉස්සෙල්ලාම අපිට සාපේක්ෂව තමයි මෙතන කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ විජයගේ ලංකා ගමනේ සිදු වෙලා තියෙනවා කියලා සැලකෙනවා. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ මහින්දාගමනයේ සිදු වුණායි කියලා සැලකෙනවා. එතකොට මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ විජයගේ ලංකා ගමනේට පෙර තමයි මේ රාවණාගේ පරම්පරාව පැවතෙන්නේ. ඒ අවධි දෙකට සාපේක්ෂව තමයි අපිට මේක කතා කරන්න වෙන්නේ. මහින්දාගමනේ පෙර ලංකා ඉතිහාසයේ අවධිය අපි හඳුන්වන්නේ ප්‍රාග් මහින්ද යුගය ලෙසට. එතකොට මේ ලැබිලා තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 1000ක තරම් කාලයක දැන් මම මේ කියන්න යන්නේ මේ අපි දැන් මේ කියන පොතපත වලට අමතරව අපිට ළඟදී ලැබිච්ච පුරාවිද්‍යාත්මක සාක්ෂි පොතපතේ සඳහන් වෙන ආකාරයට ක්‍රිස්තු පූර්ව 1000 තරම් කාලයක ලක්දිව ශිලා සංස්කෘතියවත් මෙගලිතික සංස්කෘතික අවධිය ලෙස සලකලා තිනවා. ඒ කාලේ නටබුන් විදිහට අපිට හම්බෙලා තියෙනවා. කියන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි විදියට මහ විශාල ගල් භාවිතා කරමින් සොහොන් නිර්මාණය කිරීමේ සංස්කෘතියක් තිබිලා තියෙනවා. ඒක ක්‍රිස්තු පූර්ව 350 තරම් මෑත යුගයක් දක්වා පැවතෙනවා. එතකොට මේ කියන නිර්මාණ දැන් මේ අනිකුත් ලෝකයේ දියුණු කියන ශිෂ්ටාචාර වලට සමකාලීන ඒ කාලයට සමකාලීන වූ ශිෂ්ටාචාරවල නිර්මාණ සමග මේ නිර්මාණ සැසඳුවාම අන් කිසි ලෙසකටවත් පසු නොබසින තරම් විශේෂ දියුණු මිනිස් සමාජයක් ඒ කාලේ පැවතිලා තිබෙනවා. ඒගොල්ලෝ කුෂිකර්මාන්තයෙන් දිවිගෙවලා තියෙනවා. විදේශීය සබඳතා පවත්වලා තියෙන බවට සාක්ෂි ලැබිලා තියෙන බව කියනවා. එතකොට මෙන්න මේ කාලේ තමයි අපිට කියන්න වෙන්නේ මේ පොදුවේ ගත් කලම රාවණා ඇතුළු ඔහුගේ මීමුත්තන් රජ කළ අවධිය හැටියට අපිට ගණන් ගන්න වෙන්නේ මේ ප්‍රාග් මහින්ද යුගයට අයිති වෙන ඔන්න ඔය කතා කරන කාලයත් එක්ක අපිට සැසඳිය හැකි වෙලා තියෙනවා. අවාසනාවකට මේ මෑතදී සොයාගත්තෙම පුරාවිද්‍යාත්මක සාක්ෂි හැරුණාම ලංකේශ්වර රාවණා යුගය පිළිබඳ හෝ ඔහුගේ මුතුන් මිත්තන් ගැනවත් මෙම ප්‍රාග් මහින්ද යුගය ගැනවත් මේ රට නවීන ලිඛිත ඉතිහාසයේ බොහෝ දෙයක් උපුටා ගන්නට අමාරුයි. ඒක ඇත්තටම ඒක ගැන කතා වෙනකොට අපිට මෙන්න මෙහෙම කියන්න සිද්ධ වෙනවා. මහාවංශයේ දැන් අපි මහාවංශයෙන් පටන් ගත්තොත් ඒක පොඩ්ඩක් විස්තර කරන්න. මහාවංශයේ පස්වෙනි සියවසේ මහා නාම හිමියෝ තමයි ලියලා තියෙන්නේ. එතකොට ඇත්තටම විජය මහින්දාගමනයෙන්
පස්සේ. එතකොට ඒ මහසෙන් රජතුමාගේ කාලෙ වෙනතෙක් විතරයි මහානා මහා හිමි ලියලා තියෙන්නේ. ඊට පස්සේ මහාවංශයේ කලින් කලට දීර්ඝ කළා තියෙනවා යම් පුද්ගලයෝ එක්ක. එතකොට අපේ විජාතික දැන් අපි දන්නවා අපි යටත් විජිත යුගයන් පසු කරා ඉංග්‍රීසි ජාතිකයෙක් වෙන 1912 දී ඉංග්‍රීසි ජාතික සිවිල් සේවකයෙක් H.W. කොඩ්රින්ටන් කියන 1912 දී එයා ලංකා ඉතිහාසය ගොනු කරලා තියෙනවා රචනා කරලා කෘතියකට ඒකට භාවිතා කරලා තියෙන මේ මහාවංශය දීපවංශය තූපවංශය වගේ දේවල් දීපවංශය වගේ වංශ කතා ඇසුරෙන් තමයි මේ මූලාශ්‍ර හැටියට අරන් තියෙන්නේ. එතකොට මේකෙදී මෙයා ගොඩක් වෙලාවට කරලා තියෙන්නේ මහාවංශයේ තියෙන දෙයක් දීපවංශයේ තියෙන දෙතුන් සැරයක් රිපීට් වෙලා තියෙනවා නම් ඒ පොත්පත්වල විතරයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ සමහරලා අතිශයෝක්තියෙන් තියෙන දේවල් බොහෝ වෙලාවට එයා අයින්ට කරලා තියෙනවා. එතකොට අන්න ඒ නිසා ඒකම නෙවි හේතුව. ඒ නිසා අපේ ඔය ලිඛිත ඉතිහාසයෙන් ගිලිහිලා තියෙනවා මේ ප්‍රාග් මහින්ද යුගයේ ඔය රාවණගේ උතුම් මිත්තු ගැන අවදිය ගැන මේ එතකොට ඒ කාලේ තොරතුරු සොයා ගැනීමට මොන වගේ මූලාශ්‍රද පාවිච්චි කළා තියෙනවා? දැන් ඊළඟට දැන් අද වෙනකොට අර මුලින් කිව්වා වගේ රාවණා ගැන කතිකාවතාවක් ගොඩ නැගිලා තියෙනවා. එහෙදී මෙහෙම වෙලා තිනවා මහාවංශයේ තියෙනවා ඇත්තටම ගත යුතු දේවල්. මහාවංශයේ සඳහන් වෙලා තියෙනවා කකුසඳ කෝණාගම කශ්‍යප බුදුවරුන් සමයේ ලංකාව ජනාවාස වෙලා තිබිලා තියෙනවා කියලා මහාවංශයේ තහවුරු කරනවා. ඒ කාලේ ලංකාව හඳුන්වලා දීලා තියෙනවා ඔජදීප, වරදීප, මණ්ඩදීප කියලා. ඒ වකවානු වල එක විදිහට. ඒ කියන්නේ ඒ රජ කාලවල අබේ සමීඩ ජයන්ත කියන රජවරුන් රජ කළ බව කියනවා. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා රාවණාට ඉස්සර වෙලත් ජනාවාස වෙලා තියෙනවා. ඒ කියන්නේ රාවණ රජුරෝ පැවතින්නේ මේ විදිහට. ඊට අමතරව පොල්පිටි ගමාසල දාගම පිහිටි ගල් ලෙනක කකුසඳ බුදුන් වහන්සේගේ නම සඳහන් සෙල්ලිපියක ලියලා තියෙනවලු බ්‍රාහ්මී අක්ෂරවලින් ලියවිලා තියෙන දෙයක් දැනට හඳුනාගෙන තියෙනවා. කකුසඳ බුදුන් වහන්සේ ලංකාවේ තම ශාසනය පිහිටවන අවස්ථාවේ මහරි බෝධියෙන් ශාඛාවක් රැගෙන ලංකාවට වැඩම කළේ රූපනන්දා මෙහෙණින් වහන්සේ කියලා. එතකොට ඒක එසෙම වරකාපොලාසල මබඩාවිට රජමහා විහාරයේ ඇති ලෙන් ලිපියක ගුවන් යානයකට සමාන රූපයක් සහ ඒ හරහට ලියලා තියෙනවලු ඒ බ්‍රාහ්මී අක්ෂර වලින් යමක්. ඒකත් මේගොල්ලෝ මේ ඔය ඒ යුගයේ සම්බන්ධ කරගෙන මේ ගලපලා තියෙනවා. ඒ වගේම ලංකාවේ මේ වෙනකොට අධ්‍යයනය කළ තියෙන සෙල් ලිපි වලට අනුව බුදුන් වහන්සේගේ කාලේ ලංකාවේ රජ කරලා තියෙන පනීත කියලා රජ කෙනෙක්. ඒ කියන්නේ සුමන කියන්නේ ඒ රජතුමාගේ භාණ්ඩාගාරික. සුමන ගැන සඳහන් සෙල් ලිපි 30කට වඩා මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. අපේ මුතුන් මිත්තන් අතර ඒක මම මේ කියන්නේ ඒව ඇතහැරුණාම අපේ ජනශ්‍රතියක් තියෙනවා සෑහෙන්න. මුතුන් මිත්තන් අතර මුඛ පරම්පරාගතව පැවතෙන. ඒකත් විශාල පිටුහලක් වෙනවා. ඒවා අතිශයෝක්තින් රසක් තිබුණත් සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ. ඒ වගේම තව ප්‍රබල සාක්ෂියක් ගේනවා සංස්කෘත ඉතිහාසය. ඒ කියන්නේ ඉන්දිය සංස්කෘතියෙන් ලියවිච්ච උපනිෂද් වේද කියලා වේද ග්‍රන්ථවල ඒවයි සෑහෙන ඉතිහාසගත කරුණු තියෙනවා. රාවණාන් රජුට පෙර සක්විති රජවරුන් වන බලි තරු වගේ රජවරුන් හෙළදිව රජ කරලා තියෙනවා. අර සින්දුවකක් තියෙනවා අහලා තියෙනවා ඇති ලංකා අපි අහලා කවුරුත් අහලා තියෙනවා. ලංකා පෙම්බර ලංකා දිනෝම ඔබ ලංකා කියන සින්දුවේ බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිදුන් ලද ලංකා. ඒ කියන්නේ ඇත්තටම ඒකත් අපිට ඒක සාක්ෂි කරගත්තා නෙවෙයි. ඇත්තටම ඒවා අපි අතර පැවතෙනවා. ඊළඟට බෞද්ධ සංස්කෘතියට අනුව බුදුවරුන් පහළ වෙන්න පෙර රටවල් වල ධාර්මික කියන්නේ මේ බෞද්ධ සංස්කෘතිය තියෙනවා. පෙර රටවල් ධාර්මික කරන්න සක්විති රජවරු පහළ වෙන බව තමයි ඒ කියන්නේ. ඒ අනුව මහා භද්‍ර කල්පයේ ගෞතම බුදුන්ට පෙර පහළ වෙලා තියෙන කකුසඳ කෝණාගම කශ්‍යප කියලා බුදුරුන් තෙනමක්. ඒ හැම හවිදියකම සක්විති රජවරුන් ඇති වෙලා තිනු ඊට කලින්. ඒ කියන්නේ බුදුරු පහළ වෙන්න කලින්. සමහරු ප්‍රකාශ කරන්නේ රාවණ රජුරෝ ගෞතම බුදුන් වහන්සේ පහළ වෙන ප්‍රථමයෙන් සිට සක්විති රජ කෙනෙක් කියලා. නමුත් ශක්තිතාවය තිබුණු කෙනෙක්. සක්විති රජ කෙනෙක් වෙන ශක්තිතාවය තිබුණු කෙනෙක්. නමුත් යුද්ධයක පැටලීම නිසා රාමේක අවුරුදු 10ක යුද්ධයක මෙයා පැටළුණා. යුද්ධයක පැටලීම නිසා යෝගින් පසු කලක ගිලිහුණු බව කියනවා. රාවණ රජුලට හෙළදෙව් විසූ පොරෝ රජුන් ගැන සොයාම ඉන්දියාවේ ආයුර්වේද සාහිත්‍ය මම කලින් කිව්වා වගේ ප්‍රබල සාක්ෂියක් සලසනවා ඉන්දියාවේ ආයුර්වේද සාහිත්‍යය. ඒක සංස්කෘත වලින් ලියලා තියෙන්නේ. ඒකම
පුරාණ සංස්කෘත ග්‍රන්ථ මේ අර මං කිව්වා වගේ උපනිෂද් වේද ඒව ඇරුණාම ඒකම ඒවයි තියෙනවා අර සුරාසුර යුද්ධය ගැන කියලා ඒ කාලෙත් මේ ඒ වගේම ඒක වන විෂ්ණු පුරාණය කියන ග්‍රන්ථයත් ওই සුරාසුර යුද්ධය ගැන සඳහන් කරපු විෂ්ණු පුරාණ කියන ග්‍රන්ථයේ සාමාන්‍ය දේවල් ගන්න තියෙනවා මේකට ඒකම ප්‍රබල සාක්ෂියක් සලස්වනවා ඉන්දියානු විෂය සාහිත්‍ය වැදගත් ග්‍රන්ථයක් වන ශ්‍රීමද් වාල්මීකි විසින් ලියන ලද රාමායනය. මේ රාමායනේ මේ රාවණා යුගය ගැන නොසැහෙන විස්තර සලසනවා. ඒ රාමායනේ ගත්තාම මේ විස්මිත සිදුවලින් සහ සිදුවීම් වල අතිශයෝක්ති වලින් ගහන වුණත් මානුෂික හැඟීම් ක්‍රියාත්මක ආකාරය පෙන්වු කරන පුරාවර්තයක් ඒක. ගොග්‍රා නදිය ආසන්නයේ පිහිටි අවුඩ්‍යවත් කෝශල ජනපදයේ රාජධානිය අයෝධ්‍යාව විසූ දසරථ රජ පරම්පරාව ගැනත් එහි විශ්වාසලකන රාම ගැන තමයි ඒක වර්ණනා කරලා තියෙන්නේ. නමුත් රාවණා ගැන සඳහන් කරන්නේ මේ රාවණා බොහොම දරුණු රජ කෙනෙක් විදිහට දුෂ්ට අධර්මිෂ්ඨ වගේ රජ කෙනෙක් විදිහට සඳහන් කරාට රාවණගේ දක්ෂතා ගැන ඒ වාල්මීකි සඳහන් කරනවා මේ ශාස්ත්‍රඥ ඥානය ආයුර්වේද ඥානය එක්කම ඌගේ තිබිච්ච මේ ගුවන් ඥාන සම්බන්ධයෙන් කියන්නේ ඒ මොනවාද ඒ ගුවන් ඥාන සෑදීමේ තාක්ෂණයක් මෙයාට තිබුණා ඒ වගේ දේවල් වාල්මීකි කියන්න තරම් වාල්මීකි එතෙන්දී කියන්නේ වාල්මීකිට අපි ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන ඒ වගේ තත්ත්වයක්. එතකොට මෙන්න මේ සිද්ධිය නිශ්චිත නිගමනයක් ගන්න නම් මේ කොයි කාලෙද කියන එකට මෙන්න මෙහෙම එකක් තියෙනවා. විජේ ලංකාවට පැමිණීමට සතවර්ෂ 5කට කලින්ලු රාමායනයේ සිද්ධිය සිදු වෙලා තියෙන්නේ. ඒ බව ජෝර්ජ් ටර්නර් උපුටා දක්වන සහකාර පුරාවිද්‍යා කොමසාරිස් අර්නෝල්ඩ් රයිට් කියන එක්කෙනා 1907 ලියූ ලිපියක සඳහන් කරලා තියෙනවා. මේ විජේගේ ලංකාවට පැමිණීමට අඩු වශයෙන් සතවර්ෂ 5කටත් කලින් තමයි මේ රාමායනයේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාලයේ ඒ කතාව ඇත්ත නම් සත්‍ය නම් රාවණා විසූ කාල පරිච්ඡේදයේ එලෙස සලකන්න පුළුවන්ලු. එතකොට මේ රාමායනයේ මේ රාමාවනේ රාවණා රජු දක්වලා තියෙනවා. ඔව් රාවණා රජු දක්වලා තියෙනවා මෙන්න මේ විදිහට. රාවණා කියන්නේ ඇත්තටම දක්ෂ කියන්නේ එක පැත්තකින් හිස් 10ක් තියෙන අත් විශාල කියන්නේ අත් 10ක් තියෙන අධර්මිෂ්ඨ දුර්ගුණ සහිත පාලකෙක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. එහි අදටත් රකුසු ඒ කියන්නේ රාමායනේ දක්වපු විදිහ තමයි අදත් ඉන්දියාවේ දේවාලවල රකුසු චිත්‍ර ඇඳලා ඒ විදිහට තමයි මේවා කරලා තියෙන්නේ. නමුත් ඒකම මේ වාල්මීකි කියනවා මෙන්න මෙහෙම දෙයක් අධර්මිෂ්ඨ කළු චරිතයක රාවණ රාජු කොටු කරන්නට උත්සාහ කළත් අධිතාක්ෂණික ක්‍රමවේදයන් ප්‍රති ඥානයක් තිබූ ඉන්දියාවේ කොටසක් හා සමස්ත ලංකාව පාලනය කළ බල සම්පන්න රජෙක් බවත් ඒ වගේම රාවණාගේ යුගයේ ගුවන් යාන නිපදිය හැකි තාක්ෂණයක් හා වර්තමානයේ ජීවත් වන අපට ඇදහිමට නොයෙකි තරම් පුදුම සහගත වූ වෛද්‍ය විද්‍යාවක් මේ තිබුණු බවත් රාමායනයේ කතු ශ්‍රීමත් වාල්මීකි ලොවට හෙලි කරන්නට හෙලි කරලා තියෙනවා. ඒක ඇත්තටම මම කිව්වා වගේ ඒක බොහොම වැදගත් සාක්ෂියක්. ඒ වගේම වසර 10ක් තිස්සේ ඇදී ගිය රාම රාවණ යුද්ධයේදීම රහස් සියල්ලම වැළලී ගිය බවත් ඔහු ඒ ග්‍රන්ථයෙන්ම සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ යුගයේ වන් ඥානයක් පැවතිපද හොඳ සාක්ෂියක් ලෙස ගන්න පුළුවන් ග්‍රන්ථයක් තමයි වෛමානික ශාස්ත්‍ර කියන ග්‍රන්ථය. ඒක මර්කරි වෝටෙක්ස් එවත් රසදිය භාවිතයෙන් ක්‍රියා කරන්නා වූ එන්ජිමකින් යුක්ත වන ගුවන් යානා සෑදීම ගැන විමාන සෑදීම ගැන වාල්මීකිට සමකාලීනව විසූ භාරද්වාජ රිසිවරයා විසින් සොලෝක 3000කින් විතර ලියන ලද ග්‍රන්ථයක්. එතකොට ඒක හොඳ සාක්ෂියක්. ඒ කාලේ රාවණාට හිම තාක්ෂණයක් තිබුණා කියන්න ඒ වාල්මීකි කියන්නේ ඇත්තටම රාවණාට විරුද්ධව ලියන කෙනෙක්. නමුත් එයා හිම කියන එක ප්‍රබල සාක්ෂියක්. ඒතර මේ ආයුර්වේද පොතපතට ආයුර්වේද පොතපතට අනුව රාවණා කියලා කියන්නේ පුලස්ති පරම්පරාවට අයත් වෙන පුලස්ති කියන්නේ ඇත්තට රිසිවරුගෙන් පැවතෙන පරම්පරාවක්. හැබැයි රාවණාගේ මව් පාර්ශවයේ ඇවිල්ලා ලංකාවේ හිටපු යක්ෂ ගෝත්‍රික අයගෙන් පැවතෙන පරම්පරාවක්. රාමායනය තුළ සංස්කෘත සාහිත්‍යන රාවණ රජු පුලස්ති පරම්පරාවට අයත් බව පැවසුනත් ආයුර්වේද පොතපතට අනුව පැහැදිලි වෙන්නේ මෙය ලේ ඥාති පරම්පරාවකට වඩා වෛද්‍ය පරම්පරාවක් බව. සංස්කෘතික සාහිත්‍යයේ පුලස්ති සම්ප්‍රදාය අයත් වෙන්නේ බ්‍රාහ්මගේ මානස පුතුන් 7 දෙනාට. ඒ සංස්කෘතික ඉතිහාසය කියන්නේ
මේක ඥානමය සබඳතා තියෙන ඥාති පරපුරකට වඩා එහාට ගිය ප්‍රබල ගුරුකුලයක් ලෙස හඳුන්වනවා. ඒ ගුරුකුලයෙන් තමයි මේ අපේ මේ මානව සංහතියට අවශ්‍ය සියලු විද්‍යා කලා ශිල්ප ඒ පරපුරෙන් තමයි බිහි කරලා තියෙන්නේ කියලා තමයි සංස්කෘතික ඉතිහාසයට අනුව සඳහන් වෙන්නේ. සඳහන් වෙන්නේ. හොඳයි අපි ඊළඟ වැඩසටහන වලින් අපි බලාපොරොත්තු වෙන්නේ රාවණාගේ ඥාතීන් කවුද? ඔහු සතුව තිබූ විශ්මිත හෙළවදකම් පිළිබඳවත්, ඔහු සතුව තිබූ තාක්ෂික ඥානය සහ රාම සමග යුද්ධයක පැටලීම් සහ යුද්ධය පිළිබඳ තොරතුරුත් ගෙනීමටයි සූදානම් වන්නේ. අද වැඩසටහන සඳහා විදුරු සිංහල සංග්‍රහය අසන්නන් සඳහා මේ රාවණා යනු කවුද? මේ රාවණාගේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගයේ නැත්නම් ලංකේශ්වර රාවණා සහ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව ඔබ අප දැනුවත් කිරීමට මැදිරියට පැමිණියේ දීපිකා සුන්ද්‍රා වඩුගේ ඔබ අප කවුරුත් හඳුනන ඔබට බොහොම ස්තුතියි දීපිකා අද වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් අසන්නනි අදත් අපට ඔබ හා රැඳී සිටීමට තිබූ කාලයක මින් ගෙවී යමින් පවතින්නේ. අද වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ උපුල් පාදුක විදාන මා ඔබට කතා කළ සුජීව මුදුලිගේ ලබන බ්‍රහස්පතින්දාත් රාත්‍රී 10ට අප ඔබ හමුවනවා විදුරු